SLT within online learning සහ online working සඳහා ඇදහිය නොහැකි data දීමනා GB 30ක් රුපියල් 195යි GB 100ක් රුපියල් 490යි අඩුම මිලට වැඩිම data SLT වෙතින් නව sunlight sakura දැන් දික්කල් පවතින sakura මල් සුවඳින් අද 2020 සැප්තැම්බර් 2 බදාදා සිරස්තල 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට කැබිනට් අනුමැතිය අද රාත්‍රියේ ගැසට් කෙරේ. හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් මඩුමඩුවකින් සොයාගැනී සිද්ධිය පිටුපස කොළඹ අපරාධ කොට්ටාසේ පොලිස් කොස්තාපල්වරයෙක් තවත් වැටලීමකදී දේවගැතිවරයෙක් අත්අඩංගුවට. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් අද සිට රාජ්‍ය සේවයට පත්වීම් ප්‍රධානය ජනපති ප්‍රධානත්වයෙන්. දිස්ත්‍රික්ක 10කට මිලිමීටර් 200 ඉක්ම වූ තදවැසි නිවාස සහ ව්‍යාපාරික ස්ථාන රැසකට හානි පුද්ගලයන් 633 දෙනෙකු පීඩාවට. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. වඩාත්ම සිනිඳු රැවුල බෑමකට Big Easy to Racerය හරිම සුමුදුයි. From Ada Derana, this is Ada Derana, Late Night Prime. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ අද දෙරණ රාත්‍රී 10 පුවත් ප්‍රකාශය සමගින්. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට අද කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා. අදාළ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද ප්‍රසිද්ධ කිරීමටද නියමිත බව වාර්තා වනවා. මේ අතර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා 9 දෙනෙකුගෙන් යුත් විශේෂඥ කමිටුවක් පත් කර තිබෙනවා. ඊට ජනාධිපති නීතිඥවරුන් වන රොමේෂ් ද සිල්වා, ගාමිණී මාරපන, මනෝහර ද සිල්වා, සංජීව ජයවර්ධන, සමන්ත රත්වත්තේ සහ මහාචාර්ය නදීමා කමරුදීන්, මහාචාර්ය ජී.එච්. පීරිස්, මහාචාර්ය වසන්ත සෙනවිරත්න සහ ආචාර්ය ඒ සර්වේශ්වරන් ඇතුළත්. The big story. 20වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට ජනමත විචාරණයක් අවශ්‍ය නොවන බවත් එය පාර්ලිමේන්තුවේ මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් 3/2 ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකි බවත් නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යාංශයේ වෙත අද දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ රැස් වූ කැබිනට් මණ්ඩලය හමුවට යෝජිත 20 වන ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කෙරුණා. එහිදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති තොරතුරු දැනගැනීමේ අයිතිය ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තු දුරකාලය වසර 5කට සීමා කිරීම, ජනාධිපතිවරයාට තරඟ කළ හැකි වාර ගණන දෙවරකට සීමා වීම හැරුණුකොට 19 වන සංශෝධනයේ සෙසු සියලු කරුණු ඉවත් කිරීමට පනත් කෙටුම්පතෙන් තීරණය වී තිබෙනවා. අදාළ කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් අද ප්‍රසිද්ධ කිරීමට නියමිත බවද වාර්තා වනවා. The big story. සෙලාන් බැංකුව සුහද හදක් ඇති දේශීය බැංකුව. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා පත්වීම් ප්‍රදානය අද සිදු කෙරුණා. වසරක පුහුණුවකින් අනතුරුව මෙම රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ආයතන වෙත ඍජුවම අනුයුක්ත කරන බවද ජනාධිපති මාධ්‍යංශයේ නිකුත් කළ නිවේදනයේ සඳහන්. රැකියා විරහිත උපාධිධාරීන් 60,000ක් සඳහා පත්වීම් ප්‍රදානය කිරීම සංකේතවත් කරමින් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ප්‍රදානය කිරීම ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. ඒ අනුව වසරක පුහුණුව අවසානයේදී ග්‍රාම්‍ය හා වතු පාසල්, ගොවිජන සේවා මධ්‍යස්ථාන, ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාල, වනජීවී කාර්යාල, දේශීය ආයුර්වේද රෝහල් ඇතුළු ඍජුව සම්බන්ධ වන රාජ්‍ය ආයතන වෙත උපාධිධාරීන් අනුයුක්ත කිරීමට නියමිතයි. මේ හැම කෙනෙක්ම තමන් තෝරාගන්නා අංශේ දියුණුවක් ලැබීමට පශ්චාත් අධ්‍යාපනයක් ලබා ගැනීම ඉතාමත්ම වැදගත් වෙනවා. අපි අනිවාර්යෙන්ම මේක අයට පුහුණුවක් ලබා දෙනවා. නිෂ්පාදනයට උදව් වෙන ආකාරයට තමන්ගේ රාජකාරී කිරීම ඉතාමත්ම වැදගත්. එන සුමානේ අපි පිළිඳු පුද්ගලයන් ලක්ෂයකට රැකියාවන් ලබා දෙනවා. මේ සංවර්ධන ක්‍රමවේදයේ
කොටස්කරුවන් වෙන්නට කියලා මම මේ අද රැකියාවන් ලැබෙන උපාධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. සබගස්කන්ධ ප්‍රදේශයේ වඩුමඩුවක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 23ක් මේඝවත්ත පොලිසිය විසින් සොයාගත්තා. එහිදී එක් සැකකරුවෙකු පොලිසියට පවසා ඇත්තේ කොළඹ අපරාධ කොට්ටාසයේ සේවය කරන තම සහෝදරයෙකු මෙම හෙරොයින් තොගය ගෙනවිත් දුන් බවයි. මේ අතර කොළඹ නගරය ඉලක්ක කර හෙරොයින් ජාවාරමේ දුරු කාන්තාවන් තිදෙනෙකු සහ මත්ලූලින්ට දේශන පවත්වන දේවකැතිවරයෙකුද හෙරොයින් ග්‍රෑම් 300ක් සමග මීගමුවේදී අත්අඩංගුවට ගනු ලැබුවා. මීගහවත්ත පොලිසියට ලද තොරතුරකට අනුව අද දහවල් සපුගස්කන්ධ සමාධි මාවතේ හෙයන්තුඩුව ප්‍රදේශයේ පිහිටි වඩුමඩුවකින් මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 23 සොයාගත්තා. එහි වටිනාකම රුපියල් කෝටි 23ක්. පොලිසිය පැවසුවේ එහි තිබූ බෆල් දෙකක් තුළ සඟවා තිබියදී මෙම හෙරොයින් තොගය සොයාගත් බවයි. මෙහිදී වඩුමඩුවේ හිමිකරු හා හෙරොයින් අලෙවි කරන තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පවසන්නේ මොවුන්ට මෙම හෙරොයින් ලැබී ඇත්තේ මාසක පමණ කාලයකට පෙර බවයි. එමෙන්ම මෙම වඩුමඩුවේ හිමිකරුගේ බාල සහෝදරයෙකු කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත කොස්තාපල්වරයෙකු වන බව පොලිසිය පවසනවා. දැනට මෙම හෙරෝයින් ප්‍රමාණය කොළඹ අපරාධ කොට්ටාසයට අනුයුක්ත මෙම සැකකරුගේ මල්ලි තමයි මේ හෙරෝයින් මේ සැකකරුට ගෙනත් බාර දීලා තියෙනවා. දැනට එයාව අත්අඩංගුවට ගන්න කටයුතු කරගෙන යනවා. මේ අයියයි මල්ලි තමයි ගෙනත් දීලා තියෙන්නේ. මල්ලි පොලිසිය වැඩ කරනවා. එයා තමයි දැනට ප්‍රධාන සැකකරු හැටියට අපි හඳුනාගෙන තියෙන්නේ. එයාට මේ බලන්න හම්බෙච්ච විදිය සම්බන්ධයෙන් දැනට විමර්ශන කටයුතු කරගෙන යනවා. මෙහිදී සොයාගත් හෙරොයින් පාර්සලයේ සඳහන් මෙම රතු ඉන්දියානු රුව සහිත ලාංඡනය පසුගිය 26 වනදා කොළඹ අපරාධ කොට්ටාසය විසින් සොයාගත් අංගොඩ ලොක්කාගේ හෙරොයින් අඩංගු පාර්සල් වලද දක්නට ලැබීම විශේෂත්වයක්. මේ අතර මත්ලෝලින්ට දේශනා පවත්වන දේවගතිවරයෙක් හෙරොයින් ග්‍රෑම් 300ක් සමග මීගමුව කොට්ටාස අපරාධ විමර්ශන ඒකකය විසින් ඊයේ අත්අඩංගුවට ගත්තා. සුරේන්ද්‍ර කමල් සිල්වා නම් ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ දළුකොටුව කොච්චිකඩේ ෆාතිමාවත්ත ප්‍රදේශයේදී. සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර හිමි වුණා. මේ අතර හෙරොයින් ග්‍රෑම් 120ක් සමග සිද්ධි නශීමා නොහොත් නෝනා හේනමුල්ල මහල් නිවාස සංකීර්ණයේදී අත්අඩංගුවට ගත්තා. ඒ කොළඹ මධ්‍යම කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ වැටලීම් ඒකකය විසින්. එහිදී සැකකාරිය සතු තිබී හෙරොයින් අලෙවිකර උපයාගත් බවට සැකකෙරෙන රුපියල් 55000ක මුදලක්ද සොයාගත්තා. එමෙන්ම තොටළඟ කුඩු සඳා යන අනවර්ථ නාමයෙන් හෙරොයින් මද්‍රව්‍ය ජාවාරමේ නිරත රාජගිරිය නව කොළොන්නාව මාර්ගයේදී අත්අඩංගුවට ගැනුණා. මේ ළමයි කට බඩ පුරවපන් අනිත් එවුන් මේ පාරවල් ගාන වේලි කුඩුක ගහම කාණු ගාන. පොලිසිය පවසන්නේ සැකකාරිය ඕනෑම තැනක සිටින ගැනුම්කරුවන් ළඟට ගොස් හෙරොයින් අලවිය සිදු කළ බවට තොරතුරු අනාවරණ වන බවයි. ඒ අනුව උපාය දූතයෙකු යොදා ගනිමින් අත්අඩංගුවට ගත් මෙම කාන්තාව පදිංචිව සිට ඇත්තේ තොටළඟ මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ. මෙම නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් ලක්ෂ 2.5කට වඩා වටිනාකමින් යුත් හෙරොයින් ග්‍රෑම් 25ක් තවත් බැංකු කාඩ් පත් 8ක් සහ ජංගම දුරකථන 7ක් වැලිකඩ පොලිසිය සිය භාරයට ගනු ලැබුවා. මේ අතර කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක හෙරොයින් මද්‍රව්‍ය අලෙවි කරමින් සිටි කාන්තාවක් ග්‍රෑම් 2කට වැඩි මද්‍රව්‍ය ප්‍රමාණයක් සමග පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා. ඉදිරිපෑ කිහිපය තුළදී දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 200 ඉක්ම වූ තදවැසි ඇතිවිය හැකි බවට කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයිනේ පහළ වායුගෝලයේ ඇති වූ කැළමිලි ස්වභාවය මෙම හදිසි තද සුළං සහ වැසි තත්වයට හේතු වී ඇති බවයි. කොළඹ කළුතර ගම්පහ ගාල්ල රත්නපුර පුත්තලම සහ මන්නරම යන දිස්ත්‍රික්කවලට ඊයේ රාත්‍රී 9ට පමණ ගිගුරුම් සහිත තද වැසි ඇදහැලෙන්නට පටන්ගත් අතර එය අඛණ්ඩව අද උදැසන 6 පමණ දක්වා පැවතුණා. ඒ සමගම තද සුළං තත්වයක්ද පැවතියා. ඒ අනුව මිලිමීටර 287ක වැඩිම වර්ෂාපතනය අවිස්සාවේල්ල ශාලාව ප්‍රදේශයෙන් වාර්තා වූ බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. දිවයිනේ පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙලෙස හදිසියෙම ඊයේ සුළං සමග තද වැසි ඇදහැළුණු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළා. මෙලෙස ඇදහැළුණු වර්ෂාව හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගස් කඩා වැටීම නිසා නිවාසවලට හානි සිදුව තිබූ අතර මාර්ග කිහිපයකම ගමනාගමන කටයුතුද එන හිටියා.
මෙම අයහපත් කලගුණික තත්ත්වය හේතුවෙන් ත්‍රිකුණාමලය, මන්නාරම, බදුල්ල, වවුනියාව, පුත්තලම හා හම්බන්තොට ආදී දිස්ත්‍රික්කවල පවුල් 210ක පුද්ගලයන් 633 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. හානි සිදු වූ ව්‍යාපාරික ස්ථාන ගණන 40ක්. එමෙන්ම නිවාස 197කට අර්ධ හානි සිදුව තිබුණා. මේ අතර ඊයේ රාත්‍රියේ ඇදහැළුණු අධික වැසි හේතුවෙන් ගල්ල පොද්දල ප්‍රදේශයේ නිවසක් තුල නිදා සිටි 16 හැවිරිදි දැරියක් මතට ඇයි නිදා සිටි කාමරය අසල තිබූ කොන්ක්‍රීට් බැම්මක කොටසක් කඩා වැටී තිබෙනවා. හිසට ඇති වූ බරපතල තුවාල සහිතව ඇය මේ වන විට කරපිටියේ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. උද්ගතව ඇති තත්වය සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ගාල්ල, කළුතර, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. නායෑම් අනතුරු ඇඟවීම් පූර්ව ලක්ෂණ නිරීක්ෂණය කරොත් අවශ්‍ය ආරක්ෂිත ස්ථානයක් කර පියමන් කරන්න සිතා සිටිනවා. පොළොව මත පිට ඇතිවන ඉරිතැලීම් සහ ඉරිතැලීම් පළල් වීම, ඊට අමතරව ටෙලිෆෝන් කණු වැදීම, ලයිට් කණු වැදීම වැනි ලක්ෂණ ඔබ දුටුවොත් එම ස්ථානවලින් වහම ඉවත් වෙන මේ ඉල්ලා සිටින අතර මාර්ග භාවිතා කරන ඉතා දැඩි විවිධ බං සිටින දස ඉල්ලා සිටිනවා. සතියක කාලයක් තුළ දෙවන වරටත් මහනුවර දිස්ත්‍රික්කයෙන් අද පෙරවරුවේත් භූචලනයක් වාර්තා වී තිබෙනවා. මෙම කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත භූමිකම්පාවක් හෝ කලාපය තුළ පවතින විපරීත හුණුගල තුළ බිඳ වැටීමක් විය හැකි බවට අවධානය යොමු ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශය පවසනවා. මහනුවර දිස්ත්‍රික්කයේ දිගන අඹකොටේ සහ අලුවත්ත යන ප්‍රදේශවල අද පෙරවරු 7:06ට පමණ භූචලනයක් හටගත් බවත් යම් ශබ්දයක් සමග එම භූචලනය සිදු වූ බවත් ප්‍රදේශවාසීන් පවසනවා. අතයි පාට වගේ සද්දේ වුණා බුබ් ගහලා මොනවද කියලා බාර මේ පොළව ඔක්කොම හැල්ලුණා. අපි බය වුණා හොඳට. අද උදැසන සිදු වූ භූචලනයේද පල්ලේකැලේ භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සුළු කම්පන තත්වයක් ලෙසත් මහකණදරාව භූකම්පන මධ්‍යස්ථානයේ ඉතා සියුම් කම්පනයක් ලෙසත් සටහන් වී තිබූ අතර වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා භූවිද්‍යා සමීක්ෂණ සහ පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් අද දිනේත් එහි ක්ෂේත්‍ර පරීක්ෂාවේ නිරත වුණා. මෙම කම්පන තත්වයන් ප්‍රධාන භූතල මයිම් ආශ්‍රිතව ඇති වූ ඒවා නොවන බව භූකම්පනමාන දත්තවලින් තහවුරු වන බවත් කම්පනවලට හේතුව වික්ටෝරියා ජලාශය ආශ්‍රිතව හට ගැනීමට ඉඩ ඇති ප්‍රේරිත නම් භූකම්පාවක් හෝ කලාපය තුළ පවතින දුර්වල පාෂාණයක් වන විපරීත හුණුගල තුළ බිඳවැටීමක් යයි අවධානය යොමු ඇති බවත් එම කාර්යාංශය පවසනවා. අද දැනිච්ච කම්පන තත්ත්වය දැනලා තියෙන්නේ ප්‍රධාන භූමිකම්පාවට කලින් සුළු භූමිකම්පා දැනිච්ච ප්‍රදේශෙම තමයි දැනලා තියෙන්නේ. ඉතින් ඒකෙන් අපිට තීරණය කරන්න පුළුවන් යම්කිසි දිශානතියක් ඇතුව සිද්ධ වෙන පොළොව ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාකාරකමක් එක්කම හැටියට ඒකම අපි දන්නවා මේ ප්‍රදේශයේ විශාල වශයෙන් හුණුගල් කැණීම් කරනවා. හැබැයි බෝර පිපිරීම සහ කාලයක් තිස්සේ කරගෙන යන හුණුගල් කැණීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිවීමට අවකාශ සැලසුණාද කියන එක අපිට ස්ථිර වශයෙන් කියන්න බෑ. නමුත් අපිට ඒ සඳහා යම්කිසි නිගමනයකට එන්න මේ සිදුවීම සිදු වෙලා දෙන ගැඹුර ගැන අදහසක් ගන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අපි තවදුරටත් ඉදිරි කටයුතු කළ යුතු තියෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳව කමිටුවේ වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද බාර දෙනු ලැබුවා. 2015-2019 කාලය තුල රාජ්‍ය හා අර්ධ රාජ්‍ය සේවයේ පරිපාලනමය වශයෙන් දේශපාලන පරිගැනීම් වලට ලක් වූ පුද්ගලයන් 6952ක් මේ වන විට මෙම කමිටුව වෙත අභියාචනා ඉදිරිපත් කර තිබෙනවා. දේශපාලන පරිගැනීම් පිළිබඳව කමිටු වාර්තාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත අද බාර දෙනු ලැබූ අතර එහි 1152 දෙනෙකුගේ අභියාචනාවල අදාළ පරීක්ෂා කිරීම් නිරීක්ෂණ හා ඉදිරි පියවර මෙම වාර්තාවට තුළත් වනවා. 2015-2019 කාලයේ දේශපාලන පරිගැනීම් සිදු ඇති ආකාරය කමිටුවට ඉදිරිපත් වූ අභියාචනා පිළිබඳව සොයා බැලීමේදී හෙළි වූ බව කමිටුවේ සමාජිකයෝ අග්‍රාමාත්‍යවරයා වෙත දැනුම් දී තිබෙනවා. කමිටුව මේ දක්වා අභියාචනා 1152ක් පරීක්ෂා කර නිරීක්ෂණ ගොනු 484ක් විවිධ ආයතනවලට යොමු කර ඇති අතර විමර්ශනය සඳහා කමිටුව වෙත කැඳවා ඇති අභියාචනා සංඛ්‍යාව 372ක්. මේ අතර ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකීරා සුගියාමා මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අරලේගහ මන්දිරයේදී මුණ ගැසුණා. එහිදී ජපාන තානාපතිවරයා විසින් අග්‍රාමාත්‍ය ධුරයට නැවත පත්වීම සම්බන්ධයෙන් සුබ පතා ඇති අතර ජපාන අග්‍රාමාත්‍ය ශින්සෝ අබේ සහ ශ්‍රී ලංකාවේ සාමය ගොඩනැංවීම පුනරුත්ථාපනය හා ප්‍රතිසංස්කරණය පිළිබඳව ජපාන රජයේ නියෝජිත යශුෂි අකාශයන මහත්වරුන්ගේ සුබ පැතුම් ලිපි දෙකක්ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා.
මෙතර ඉන්දිය හිටපු ජනාධිපති ප්‍රණාබ් මුඛර්ජී මහතාගේ අභාවය සම්බන්ධයෙන් අද ඉන්දිය තානාපති නිල නිවසට ගිය මහින්ද රාජපක්ෂ මහතා සිය ශෝකය පළ කරනු ලැබුවා. සමගි ජනබලවේගයට සහාය පළ කිරීම හේතුවෙන් පක්ෂ සමාජිකත්වයේ අහිමි කෙරුණු එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු සම්බන්ධයෙන් සැප්තැම්බර් 10 වනදා තෙක් කිසිදු පියවරක් නොගන්නා ලෙස අභියාචනාධිකරණය විසින් අද දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන්ට දැනුම් දුන්නා. ඒ අදාළ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනා විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුවයි. සිය පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයින් 38 දෙනෙකු විසින් ඉදිරිපත් කළ පෙත්සම් අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු HMD නවාස් සහ සෝබිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලුණා. එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා පැවසුවේ සමගි ජනබලවේගයට සහාය පළ කළේ යයි චෝදනා කරමින් කිසිදු සාධාරණ විනය පරීක්ෂණයක් පැවැත්වීමකින් තොරව තම සේවාදායකින්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය ගත් තීරණය නීතියට පටහැනි බවයි. ඒ අනුව අදාළ තීරණය බලරහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියා. මෙම පෙත්සම් විභාගය පැවැත්වෙන හේයින් පෙත්සම්කාර පළාත් පාලන නියෝජිතින්ගේ පක්ෂ සමාජිකත්වය අහිමි කිරීමට අදාළව ඉදිරි පියවර ගැනීමෙන් වළකින ලෙස තේරීම් භාර නිලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් එහිදී අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අභියාචනාධිකරණ ලේකකාධිකාරීවරයාට නියෝග කළා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබේදීත් පාස්කෝ ඉරුදින එල්ල කිරුණු ත්‍රස්ත ප්‍රහාර බලක්වා ගැනීමට ක්‍රියා නොකිරීමෙන් මූලික අයිතීන් කඩකලයයි චෝදනා කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ට අදාළ විභාගය නොවැම්බර් මාස 10 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. ඒ අතර පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව ඇති වැදගත් සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්න ඉල්ලා මෝසමක් ඉදිරිපත් වූ අතර එම ඉල්ලීම හෙට දින සලකා බැලීමට නියමිතයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියෙහි විභාගයට ගැනෙන මෙම පෙත්සම් 12 ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදාළ ප්‍රහාරය හේතුවෙන් පීඩාවට පත් වූ පිරිස් හා ඔවුන්ගේ ඥාතීන් කතෝලික පියතුමන් ඇතුළු පාර්ශව කිහිපයක් විසින්. පෙත්සම් වල වග උත්තරකරුවන් ලෙස හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍ය මණ්ඩල සමාජිකයින් සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. වග උත්තරකරුවන් සිය මූලික අයිතීන් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙසත් ඔවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පවරන්නයි නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිනවා. නඩුවට අදාළ විරෝධතා සැප්තැම්බර් 25 වනදා ඉදිරිපත් කරන ලෙසත් එම විරෝධතාවලට අදාළ ප්‍රතිවිරෝධතා ඔක්තෝබර් 9 වනදා ඉදිරිපත් කරන ලෙසත් නඩුවේ පාර්ශවකරුවන්ට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම් පිළිබඳ විභාගය නොවැම්බර් මාස 10 වනදා සිදු කරන බව දැනුම් දුන්නා. මේ අතර එම පෙත්සම්කරුවන්ගෙන් එක් අයෙකු වූ නීතිඥ මුදිත ඒකනායක මහතා සිය මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාළව අද දින අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමට ඉදිරිපත්ව ඇති වැදගත් සාක්ෂි සටහන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට කැඳවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා සිටි අතර එම ඉල්ලීම හෙට දින සලකා බැලීමට නියමිතයි. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති විමර්ශන කොමිසමේ පොලිස් ඒකකය වෙත ප්‍රකාශයක් ලබා දීම සඳහා අද පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ මහතා එම ඒකකය වෙත ප්‍රකාශය ලබා දීමෙන් වැළකී සිටියා. ඒවකට අධ්‍යාපන හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති වශයෙන් කටයුතු කළ කාලවකවානුවේදී 2019 6/21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතන සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගැනීම සඳහා ප්‍රකාශයක් ලබා ගැනීමට තමයි මේ ජනාධිපති කමිෂන් සභාවට කැඳවලා තිබුණේ. ඒ සම්බන්ධයෙන් විශේෂයෙන් කතානායකතුමාගෙන් විමසා සිටියා. මොකද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන ලද වාර්තාවක් සම්බන්ධයෙන් පිටස්තර ස්ථානයකදී සාක්ෂි දිය යුතුද කියලා. කතානායකතුමා පැහැදිලිව කිව්වේ එහෙම දිය යුතු නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් කමිෂන් සභාවට ඇවිල්ලා මම ලිපියක් ලියලා බාර දුන්නා මම සාක්ෂි නොදිය යුතුයි කියලා. පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතාද අද පොලිස් ඒකකය හමුවේ පෙනී සිටි අතර ඔහු පැය 3කට අධික කාලයක් සිය ප්‍රකාශය ලබා දුන්නා. මම හිටපු නීති හා සාමය ඇමතිවරයෙක් විදිහට මගෙන් ප්‍රශ්න කරා ඒ සම්බන්ධ මේ ලැබුණ තොරතුරු සහ ආරංචි සම්බන්ධව. මම ඒ සම්බන්ධව අවශ්‍ය සාක්ෂි ලැබලා දුන්නා. ඒකට තිබ්බේ ඔබතුමාගේ රජයක්. කාගේ රජයක් තිබ්බත්
ආරක්ෂකන්සේ තොරතුරු සියල්ලට ලැබෙන්නේ නැහැ. ලැබිලා ක්‍රියාමාර්ග නොගත් අය ගැන යම් තීන්දුවක් ගන්න ඕන මේ රටේ ජනතාව අනාගතය වෙනුවෙන්. ඒ කියන්නේ හිටපු ජනාධිපතිතුමා හිටපු අගමැතිතුමා අග්‍රාමාත්‍යතුමාගේ දේශපාලන මතවාද වෙනස්කම් තියෙනවා. නමුත් අගමැතිතුමා මේකට වක්කිය යුතු නැති විත්‍යයි මගේ දැනුම. ඒකෙන් ඔප්පෙන්නේ ජනාධිපතිතුමා වගේ කියන්නේ ඕනේ. එතුමා තමයි ආරක්ෂකංශයේ භාරව හිටියේ. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තමයි නීති හා සාමය මැති විදිහට කටයුතු කරේ. තවත් COVID-19 ආසාදිතයන් සිව් දෙනෙකු වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත COVID ආසාදිතයන් ගණන 3101 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙකු, කටාර් සහ ඉන්දියාවේ සිට පැමිණි දෙදෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනා ගැනුණා. දැන් තවත් පුවත් කිහිපයක්. 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ අපරීක්ෂාකාරී ලෙස රියපදවා තරුණයෙකුට අනුතරක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඩලේ චම්පික රණවක ඇතුළු තිදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කර තිබෙන නඩුවේ මුල් නඩු ගොනුව තම අධිකරණයට කැඳවන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නිරංජනීද සිල්වා මහත්මිය අද නියෝග කළා. ඒ අනුව මෙම නඩුව ඔක්තෝබර් මාස 7 වනදා කැඳවීමට නියම කළා. මාධ්‍යවේදී ප්‍රගීත් ඉග්නලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ චෝදනාවට අදාළව යොදාහමුදා බුද්ධංශ සමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපති ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කර ගැනීම අද කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ වුණා. මෙහිදී ප්‍රගීත් ඉග්නලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා ඉග්නලිගොඩ මහත්මියගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණා. ගම්පහ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා අද දිස්ත්‍රික් කමිටුවේ සභාපතිවරයා ලෙස වැඩභාර ගනු ලැබුවා. 19 වෙනි සංශෝධනය කියන්නේ දෙපැත්තට කඹෑදීමක් විතරයි. හොඳ ව්‍යවස්ථා සංශෝධනයක් අපි බලාපොරොත්තු වෙනවා 20 වෙනි සංශෝධනයෙන්. ඒ තුල රට දියුණු කරන්න සෞභාග්‍ය දැක්ම මේ රට තුල ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. එයත් සමග රාත්‍රී 10 පුවත් ප්‍රකාශයේ නිමාවට පත් වෙනවා. මීළඟට ඔබට එක් විය හැකි අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනත් සමගින්. සුබ රාත්‍රියක්.